සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට සියලු පවින් වැළකීමත් සියලු කුසල් දහම් රැස් කිරීමත් තම සිත රාගාදී කෙලෙසුන්ගෙන් දුරු කර ගැනීමත් යන කරුණු සියලුම බුදුවරුන්ගේ අනුශාසනාව වනවා. සදැහැවතුනි, නිසාවෙන් ඒ උතුම් වූ අනුශාසනාව අනුව කටයුතු කරමින් සසර ජයගනු පිණිසම ඔබ ශ්‍රවණය කරන්නා වූ මේ උතුම් වූ සද්ධර්ම දේශනාවත් සදැහැති පිණැති ඔබ සැමදම මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන එන උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. ඒ අනුව මේ දේශනාව පවත්වන්නට අප සැමදෙනා වෙත මෙත් සිටින ධර්ම සභාවට වැඩමවා වදාලා කඩවත මාවර මණ්ඩිය ශ්‍රී ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක කඩාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී ශ්‍රී විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය ශාස්ත්‍රපති අවසරයි පූජනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. හල්පිට පොල්ගස්සෝවිට පදිංචි එච්.ඩී. සොනිමල් මහතා සහ නිරූපා සුදර්ශනී මහත්මිය සමගින් හෂානි සඳුනිකා සහ කිත්මිනි ඉමල්කා දියණියන් දෙපළ මේ උතුම් වූ ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබනවා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्षदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒකං සමයං භගවා නාලන්දාය විහෙරති පාවාරිකම් භවනේ අතකෝ අසිබන්ධක පුත්තෝ ගාමනී නිගණ්ඨ ශාවකෝ යේන භගවා තේන උපසංකමී උපසංකමිත්වා භගවන්තං ඒතද වෝච ඒකමන්තං නිසින්නං කෝ අසිබන්ධක පුත්තං ගාමිනින් භගවා ඒතද වෝච කතන්නකෝ ගාමිනී නිගණ්ඨ නාත පුත්තෝ ශාවකානං ධම්මං දේශේති इति एवं को बंते निगंतो नाथ पुत्रो सावकानं धम्मं देशेति योकोचि पानमति पातेति सप्पोसो आपायिको नेरयिको योकोचि अदिन्नमादीयति सप्पोसो अपायिको नेरयिको योकोचि कामेषु मिथ्याचरति सप्पोसो अपायिको नेरयिको योकोचि मुसाबनति सप्पोसो अपायिको नेरयिको यम बहुलं विहरति तेन तेन नियति इति एवं को भंते निगंटो नाथपुत्रो सावकानं धम्मं देशेति इति. साधु साधु साधु. धर्म श्रवणाभिलाषी श्रद्धावंत वासनावंत පින්වත්, අද දවසේ අපි මේ පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කරලා තියෙන වැරදි වලින් බේරිලා කොහොමද මේ නිවන් මාර්ගට යොමු වෙන්නේ කියලා. ඒ කියන්නේ කරලා තියෙන වැරදි වලින් කියන්නේ දැන් ඔයාලා මේ ඔහොමී කියට සෑහෙන්න පව් කරපු අය. ඒ නිසා මේ පව් වැඩ වලින් මිදලා ආපහු ගොඩට යන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ දැන් මේ බණාගෙන ඉන්න ඔය මේ ගෙවල් වලට වෙලා බණාන අයයි ඔය මෙතන ඉන්න අයයි ඔය සේරම ඉතින් බණ කියන අය ගත්තා. ඉතින් මම හිතන්නේ හැමෝම සියලු දෙනා අහු වෙනවා කොහෙන් හරි තැනකට මේ පාපකාරී වැඩවලට. ඒක අපි අහු වෙනවා මහාන වෙන්න කලින් හරි අහු වෙනවා. ඉතින් සමහර පැවිදි වුණාට පස්සේ අපිට කියන්න බෑ හරියටම සමහර විට බේරිලා ඉඳ හම්බුණාද මතුරුවෙකුට හරි ගහන්න සිද්ධ වුණාද කියලා කියන්න බෑ ඒක. ඉතින් මේ විදිහට බලද්දී උච්චලයා නොඑක් ආකාරයේ මේ වැරදි වැඩවලට අහු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒකෙන් ගැලවෙන්න පුළුවන්.
ඒකයි මේකේ තියෙන වටිනාකම මේ දේශනාවේ. අනිකුත් දේශනාවල තියෙන්නේ විශේෂයෙන්ම මේ පව් කමා කරන්න පුළුවන්. පව් වලට සමා කරගන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පව් වලට සමා කරගන්න බෑ. හැබැයි පව ඉක්මවා යන්න පුළුවන්. පව ඉක්මවා ගිහිල්ලා නැවත හොඳ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාම දේ තමයි අලුතෙන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අලුත්ම කෙනෙක් වුණේ. මිනිස්සු 1000ක් මරලා හිටියත් ආයි නව කුජලෙක් වුණේ. ඒ කියන්නේ අඟුලිමාල 1000කට වඩා මිනිස්සු මරලා හිටියේ. ගණන් කරපු ගාන තමයි 999. කලිනුත් බැලුවා. හැබැයි අලුත්ම කෙනෙක් වුණා. අලුත්ම කෙනෙක් වෙලා ඒ තුමා රහත් භාවයටපත් වුණා. ඒ නිසා මේ අපේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි පහු කරලා තියෙනවා. අපිට නම් ගැළවීමක් නැහැ කියලා ගොඩක් අසුතැවිතැවි ඉන්න අය අපේ සමාජයේ ඉන්නවා. එන්න ඒ අයට පහු වැඩියෙන් කරපු අයට අඩුවෙන් කරපු අයට ඔය හැම කෙනාටම ගැළපෙන හොඳම සූත්‍රයක් තමයි මේ සංයුත්ත නිකායේ සලායතන වර්ගය. හතරවන කොටසේ ගාමිනී සංයුත්තේ ගාමිනී වර්ගයේ තියෙන සංඛ දම සූත්‍රය. මොකද්ද? සංඛ දම සූත්‍රය. ඒ කියන්නේ සක්විඳින්නා උපමා කොට වදාළ දේශනාව. අග්ගිරිය පිමින මිනිස්සෙක් උපමා කරලා තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ දවස්වල උන්වහන්සේ වැඩ සිටියේ මේ නාලන්දාවේ පාවාරික අඹවනේ. ඉතින් එදා නිගණ්ඨ නාථ පුත්‍රගේ ශ්‍රාවකයෙක් හිටිය කඩු බඳින අසිබන්ධක පුත්ත ගාමිනී. ඒ කඩු බඳින ගාමිනී. ඉතින් මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා එකත් පස්ස වාඩි වෙලා උන්වහන්සේගෙන් මෙන්න මේම විමසා වාඩි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාමිනීගෙන් අහනවා ඔය නිගණ්ඨ නාථ පුත්‍ර ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ කොහොමද? නිගණ්ඨනාථ පුත්‍ර ශ්‍රාවකයන්ට දහම් දෙසන විදිය පොඩ්ඩක් කියන්න කියලා. එතකොට අර ගාමිනී කියනවා ස්වාමීනි ඔය නිගණ්ඨනාථ පුත්‍ර ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ මේ විදියට. කොහොමද? යම් කෙනෙක් සතුන් මරනවා නම් ඒ සියලු දෙනාම අපායට තමයි යන්නේ. යම් කෙනෙක් සතු මරනවා නම් ඒ සියලු දෙනාම අපායට යන්නේ. ඇත්තටම කියනවා නම් ඒ අනුව බලනකොට ඔයාලා සියලු දෙනාම අපායටම යන්නේ. මොකද මෙතන මේ ඉඳගෙන ඉන්න 8 දෙනාම ගත්තම සතු මරලා තියෙන අය එලින්ම අපාය. ඒ කියන විදිහට. දැන් ගෙවල් වල බණ කියන අයටත් එහෙමම තමයි. අපිවත් අහු වෙනවා මේකෙදි. මම හිතන්නේ මේකට අහු වෙන්නේ නැති කෙනෙක් නෑ. ගෝඩියෙක් කරේ මරලා තියෙනවා. මතුරුවෙක් කරේ මරලා තියෙනවා. ඒතකොට නිගණ්ඨනාථ පුත්තගේ ක්‍රමයට අනුකූලව අනිවාර්යයෙන්ම අපායට යන්නේ කියනවා. එතකොට එයා කියනවා මේ නිරේතම යනවා කියලා. ඊට පස්සේ යම් කෙනෙක් හොරකම් කරනවා නම් ඒ සියලු දෙනාම යනවා කියන අපායට. ඒක නිරේතමයි කියනවා යන්නේ. යම් කෙනෙක් වැරදිකාම සේවනය කරනවා නම් ඒ සියලු දෙනාම අපායට යනවා කියනවා. නිරේතම යනවා කියනවා. යම් කෙනෙක් බොරු කියනවා නම් ඒ සියලු දෙනාම අපායට යනවා කියනවා. නිරේතම යනවා කියනවා. ඒ යනෝ බලනකොට ලංකාවේ බහුතරයක් බොරු කියන අය නේ. පොඩි එක්කෙනාගේ ඉඳලා ඉහළ මහතන දක්වා බොරු කියනවා. මේක ඒ සේරම ටිකත් අනිවාර්යයෙන්ම මේ කියන විදිහට යන්න ඕන. ඉතින් දැන් හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහ ඊට වඩා වෙනස්. දැන් මෙයා කියන්නේ නිගණ්ඨනාථ පුත්තු කියනවා බහුල වශයෙන් කරන්නේ යමක්ද ඒ විදිහට නිරේත යනවා. ඒ බහුල විදිහට කරද්දී යමක් බහුල වශයෙන් කරනවා කියන්නේ යම් කිසි කෙනෙක් සත්තු ගොඩ මර ඉන්නවා නම් අන්නේ අපායයි. හොරකම්ම කර ඉන්නවා නම් යනවා අපායයි. එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට දේශනා කරනවා ගාමිනී දැන් ඔය බහුල වශයෙන් යමක් කරනවා නම් ඒ විදිහට ඉන්නවා නම් ඒ අපාගත වෙනවා කියන කරුණ ඕකනම් ඒ නිගණ්ඨනාථ පුත්තගේ වචනේ කියන විදිහට කවුරුත් අපායට යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ බහුල විදිහට කරන කෙනා අපායට යනවා නම් කවුරුවක්වත් අපායට යන්න විදියක් නැහැ කියනවා. අන්න එතකොට දැන් ඔය පින්වතුන්ට තේරෙන්නේ නැතුවේදී මේ කාරණාව දැන් තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියලා. එතකොට උන්වහන්සේ අහනවා මේ පින්වත් ගාමිනී ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? යම්කිසි පුරුෂයෙක් සත්තු මරනවා නම් රාත්‍රී කාලයේ දවල් කාලයේ ඒ කාලවලදී කාලය ගැන සලකලා බලද්දී ඒ තනත්තා යම් කාලයක් සතුන් මරනවා නම් යම් කාලයක් සතුන් මරන්නේ නැත්නම්
වැඩි කාලයක් ගත කරන්නේ කොයි විදිහටද කියලා. දැන් අපි කියවක ඔන්න ඌරු මරණ මිනිහෙක් ඉන්නවා. මිනිහා ඌරු මරනවා. මිනිහාගේ කාලයක් තියෙනවා මරන්න. දැන් අපි උදේ මිනිහා 8ට විතර පටන් ගත්තා නම් රෑ 6ට විතර ඉවර කරලා ගියා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ ගාමිණී පිළිතුරු දෙනවා ඒ පුරුෂයෙක් සත්තු මරනවා නම් රැයක වේවා දාවලක වේවා ඒ කාලය නොකාලය සලකද්දී ඒ කෙනා සතුන් මරණ කාලයක් තියෙනවා නම් ඒ කාලය ස්වල්පයි කියනවා. එතකොට හැබැයි එයා සත්තු මරන්න නැති කාලය තියෙනවා නම් ඒක තමයි කියනවා වැඩි. ඉතින් මේ මිනිස්සෙක් මේ මර ඉන්නවා. බොරු කී දිගට ඉන්නේ. හොරකම් කර එක හොරකමක් ඔන්න කරගන්නේ. ඊට පස්සේ ආයි දවස් ගානකට තමයි තව හොරකමක් කරන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් මේ වැරදිකාම සේවනය කරනවා කියලා මිනිස්සෙක් මේ දවස් 30 වැරදිකාම සේවනය කරනවා. ඒතර ඔය විදිහට බලද්දී පුච්චලයා වැඩි වෙලාවක් ඉන්නේ ඒ කියන පව් නොකර. ඒ පව් කරන වෙලාව අඩුයි, පව් නොකරන වෙලාව වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඔය කියන විදිහට නිගණ්ඨනාථ පුත්තගේ වචනයට අනුව නම් කවුරුත් අපායට යන්නේ නැහැ කියනවා. දැන් වින්නතුන් තේරෙනවද? නිගණ්ඨනාථ පුත්ත කියන්නේ වැඩියෙන් කරන විදිහට අපාය යනවා. ඉතින් කවුරුත් එහෙම වැඩියෙන් කරන්නේ නැහැ. හැම එක්කෙනාම ගත්තම වැඩි වෙලාවක් ඒක කරලා නැහැ. අටවදාගේ මාළු බාන මිනිස්සෙක් වුණත් ඒ දිගටම මාළු බාන්නේ නැහැ. ඒ වැඩියෙන් යෙදිලා ඉන්නේ නැහැ. අපේ අය ගත්තත් ඔය ඉඳලා ඉඳලානේ මතුරුවේකට දැන් ඔයාලා උනත් ගත්තම ඉඳලා ඉඳලා මතුරුවේකට ගැවුවොත් ඇරෙන්න. හැම තිස්සෙම මතුරුවන්ට ගහන එකද? ඔය ඉඳලා ඇවිල්ලා කොච්චර කරත් යන්න කියලා යවනවා යන්නේ නැහැ. අන්තිමේ කන ළඟටම ඇවිල්ලා පුහුම් ගාපුවම ගැවුවොත් ඇරෙන්න. උන්ට ගන්න නැහැ. ඔය ගෙවල් වල මීයෝ උනත් ඉවරයන් නැතුව කරදර කරද්දි ප්ලෑන් කරලා එකෙකුට දෙන්නෙකුට වැඩක් දුන්නොත් ඇරෙන්න. ඊමම් මරනවද? දැන් මං කියන ඇත්තම කතාව. සර්පේ පුරත් කාලයකට පස්සේ ආවමනේ දීලා අදින්නේ. නේද? ඒ නිසා ඒ කියන විදිහට අපි ඔය කියන තරම් මෙයා කියන විදිහට අපායට යන්න වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ යම් කිසි බුද්ධලෙක් එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ ගාමිණීගෙන් මේ පැතිකඩ සේරම අහනවා. සතුන් මැරීම පුජ්‍යලේ රෑ දවල් දෙකම කරලා වැඩියෙන්ම සත්තු මරණ එකද කරන්නේ නැතුව ඉන්න එකද. ඉතින් නැතුව ඉන්නේ. මිනිස්සෙක් හොරකම් කිරීම ගත්තත් රෑ දවල් දෙකේම අරගෙන බලපුවාම හොරකම් කර ඉන්න එකද වැඩි හොරකම් නොකර ඉන්න එකද වැඩි. හොරකම් නොකර ඉන්න එක වැඩි කියනවා. වැරදි කාම සේවනය ගත්තත් රෑ දවල් දෙකේම අල්ලලා බලද්දී වැඩියෙන්ම වැරදි කාම සේවනයද කරන්නේ නොකර ඉන්න එකද. නොකර ඉන්නේ. බොරු කීම ගත්තත් වැඩියෙන්ම බොරු කියන එකද වැඩි නොකර ඉන්න එකද නොකර ඉන්නේ. තේරන් ගාමිනී ඔය කියන විදිහට කවුරුත් අපාය යන්නේ නැහැ. නිරේට යන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා අභින්නාත් මේ ගාමිනී දැන් බලන්න මේ ඔය වගේ ශාස්ත්‍රවරේ ඔය කියන විදිහට මේ සත්තු මරණ හොරකම් කරන වැරදි කාම සේවනය කරන බොරු කියන මේ අය සේරම අපායටමයි යන්නේ කියන ශාස්ත්‍රවරයෙක්ව ගුරු තන්විලා සැලකුවෝ. යාවනම් අදහන්නේ මේ මිනිස්සුන්ට පුදුම ප්‍රශ්නයක් නෙවෙයි. කවුනාස් දේශනා කරනවා මොන දැන් යම් කිසි කෙනෙක් මේ ශාස්ත්‍රවරයා කියන විදිහට දෘෂ්ටියක් හදා ගන්නවා. මොකද්ද දෘෂ්ටිය? ඒ තමයි සත්තු මරණ සියල්ලෝම අපායේ උපදිනවා. හොරකම් කරන සියල්ලෝම අපායේ උපදිනවා. වැරදි කාම සේවනය කරන සියලු දෙනා අපායේ උපදිනවා. බොරු කියන සියලු දෙනා අපායේ උපදිනවා. ඉතින් ඔය වගේ ශාස්ත්‍රවරයෙක් ගැන අතිශයින්ම පැහැදිලා හිටියොත් එතකොට මගේ ශාස්ත්‍රවරයා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනය කරන, බොරු කියන මේ සියලු දෙනා අපාය යනවා කියලා එහෙම දෘෂ්ටියක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? දැන් අර සත්තු මරණ මිනිස්සයාගේ ඔළුවට එනවා එයා විශ්වාස කරන්නේ කාවද? ශාස්ත්‍රවරයාව. එතකොට එයා කදින්ම විශ්වාස කරනවා මගේ ශාස්ත්‍රවරයා කියන එක හරි කියලා. එතකොට එයාගේ ඔළුවට එනවා මම සත්තු මරණ කෙනෙක්. කියනම් මාව අපාය යනවා කියලා. දැන් මෙයාව අපාය යන්නේ මොනතරම් වැදගත්ද ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනද? එයාව අපායට යනවා කියනවා.
අපායට යන්නේ සත්තු මැරීමට වඩා දෘෂ්ටිය හින්දා. එයා දෘෂ්ටියක් හදා ගන්නවා මාව අපාය යනවා. මම සත්තු මරණ කෙනෙක්. මගේ ශාස්ත්‍රවරයා කියනවා සත්තු මරණ අය සියල්ල අපාය යනවා කියලා. එහෙනම් මමත් සත්තු මරණ කෙනෙක්. එහෙනම් මාව අපාය යනවා. අන්න ඒ කියන වැරදි දෘෂ්ටියට වැටීම නිසා මේ නිකන් අපරාධය අපාය යනවා. දැන් බේනවාද කෙනෙක්ව මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහපුවම තියෙන ප්‍රශ්නේ. මේ මිත්‍යා දෘෂ්ටික ආගමක් මේ දැන් නිගණ්ඨනාථ පුත්ත වගේ අය ගත්තම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙ හිටියේ. අදුමක්වත් අඳින්නේ නැහැ. ඔව්. එතකොට මෙයා මේ පාරේ යනකොට අතුගා යන්නේ මොකද පාරේ ඉන්න සත්තු මැරෙයි කියලා. දැන් ඔන්න ඔය විදිහට මුඛවාඩම් දාගෙන තමයි කතා කරන්නේ. සූත්‍ර ජීවි කටට ඇවිල්ලා මැරෙයි කියලා. ඔයගොල්ලෝ නිගණ්ඨනාථ පුත්තගේ කට්ටියද මන් දන්නේ. මම නෑ. මේ මුඛවාඩම් දාගෙන මේ බණහන්න උනේ දැන් කොරෝනා වසංගතය නිසා කියන එක මුළු ලෝකෙම දන්නවා. මේකත් ඓතිහාසික සිද්ධියක්. මේ පළවෙනි වතාවට මට මේ දේශනාව බෞද්ධ නාලිකාවේ කරන්න සිද්ධ වුණේ මේ වසංගතයෙන් පස්සේ. එතකොට මේ ශ්‍රාවක පිරිසට නිදහසේ හුස්ම ගන්නවත් නැහැ. ඔව්. මුඛවාඩම් දාගෙනයි ධර්මය අහන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතොර නිගණ්ඨනාථ පුත්තගේ ඒ කාලේ හිටපු කට්ටියද දන්නේ නැහැ. ඔව් නිගණ්ඨනාථ පුත්තගේ කට්ටිය අපි ගැලපෙනවා ගාට දේශනාවත් නිගණ්ඨනාථ පුත්තගේ කට්ටිය පාර යනකොට මුඛවාඩම් දාගෙන යන්නේ. සත්‍ය විතර මුඛවාඩම් දාගෙන ඉන්නේ. ඒ කතා කරනකොට මේ සූත්‍ර ජීවීන් කටට වැටිලා වැරෙයි කියලා. ඒ තරම් මිත්‍යා දෘෂ්ටියක්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව එහෙම එකක් නෙමෙයි. අපේ හිතේ අදහසක් නැත්නම් සතෙක් මරන්න අපි පාරේ ගමන් කරනවා. පාරේ ගමන් කරනකොට කූඹියෙක් පෑගුණා. අපේ අදහසක් තිබුණේ නැහැ කූඹිය බාගන්න. කූඹිය පෑගිලා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපි හිතාමතා කරොත් මොන කර්ම විපාකේ එනවා. හිතාමතා කරේ නැත්නම් එන්නේ නැහැ. අපිට වුමනාවක් නැහැ සූත්‍ර ජීවීන් මරන්න අපි මේ කතා කරනවා. ඉතින් නිගණ්ඨනාථ පුත්තලා කියන්නේ ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකයි. ඒකට අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටික ගුරුවරයෙක්ගේ ශ්‍රාවකෙක් වුණොත් එයා මරණින් පස්සේ අපායට යන්නේ, නිරයට යන්නේ ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා. මොකද එයාගේ ඔළුවේ තියෙනවා මාත් සත්තු මරනවා, මාත් තොරකම් කරනවා, මාත් වැරදිකාම සේවනය කරනවා, මාත් බොරු කියනවා. ඉතින් මගේ ශාස්ත්‍රවරයා කියනවා අනිවාර්යෙන් අපාය යනවා කියලා. එහෙනම් මාත් අපාය යනවා කියලා. ඒ දෘෂ්ටි ඔළුවේ තියාගෙන මැරිච්ච ගමන් මේ හිසේ දිවිච්ච ගලක් බිමින් තබන්නේ යම්සේද නිරේ නික්ෂිප්ත වන්නේ. නිරේ උපදිනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ මිත්‍යා දෘෂ්ටිකයට උප්පත්ති ස්ථාන දෙකයි කියලා දේශනා කරන්නේ. මේ මිත්‍යා දෘෂ්ටිකයට අපේ මේ බෞද්ධ ජනතාවට මේ බුදුරජාණන් වහන්සේ සරණ යාමේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඔව්. මේ බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් සරණ ගියා කියන්නේ අපි ඉන්නේ සම්මාදිට්ඨිය. මේ ධර්මයේ සරණ ගියා කියන්නේ සම්මාදිට්ඨිය. මේ මහරහතන් වහන්සේලා සරණ ගියා කියන්නේ සම්මාදිට්ඨිය ඉන්නේ. මේ සම්මාදිට්ඨියෙන්ම අපි උඩට එනවා. මිත්‍යා දෘෂ්ටිකයට මේ මිත්‍යා දෘෂ්ටිය නිසාම වෙන මොකුත් නොකර හිටියත් අර මිත්‍යා දෘෂ්ටිය නිසා යනවා නේද? එක්ක නිරේත යනවා, එක්ක තිරිසන් ලෝකෙ උපදිනවා. ඊටවයි පින්වතුන් හරි වාසනාවන්තයි මේ මනුස්ස ලෝකයකට උපදින්න ආපු එක. ඒ වගේම බුද්ධ ශාසනය හම්බෙච්ච එක. ඉතින් මේ වෙලාවේ අපි සිහිපත් කරගන්න ඕන දැන් මේ බෞද්ධ නාලිකාවේ අපේ අතිපූජනීය මේ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි මේ නාලිකාව තවමත් ක්‍රියාත්මක කරන්නේ. උන්වහන්සේගේ වර්තමාන ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ අපේ බොරලන්දේ වජිර සහෝදර හාමුදුරන් වහන්සේ. ඉතින් මේ අනුශාසනා පරිදි දැන් අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු කාල පරිච්ඡේදයේ තමයි මේ අපි මේ පටිගත කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මම ඉදිරිපසින් දකින්න ලැබෙන්නේ මේ මිහින්තලා පහුව නිර්මාණය කරලා ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වගේ උත්තමයෝ මේ රටට වැඩම කරලා තමයි මේ ශ්‍රී සත්‍ය අපිට දායාද උනේ. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් සරණ ගිය අපිට ඒ වගේම ඒ වගේ රහතන් වහන්සේලා තමයි අපි මහා සංඝයා හැටියට සරණ ගියේ.
සංස්කෘතිය අපිට සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය. හැබැයි ලංකාවේ දැනට මේ මිහිඳුමාරහතන් වහන්සේ අපට දායාද කරපු සංස්කෘතිය ගොඩාක්ම නැති වෙලා ගිහිලා තියෙනවා. ඒ වෙනුවට අපි දැන් වෙන මිත්‍යා දෘෂ්ටි හදාගෙන ඉන්නවා. දැන් මේ මෙතන ඉන්න සියලු දෙනාටම ලග්න තියෙනවානේ. දැන් ඔයගොල්ලන්ට ලග්න තියෙනව නේද? ඔව්. ඒක තමයි මිත්‍යා දෘෂ්ටි. ඊළඟට කේන්දර තියෙනවා. ඒවා මිත්‍යා දෘෂ්ටි. ඒකක්වත් මිහිඳුමාරහතන් වහන්සේ දැන් අපිට බලන්න පුළුවන් තිස්ස රජුගේ අතේ කේන්දරයක් තියෙනවාද කියලා. මේ කිසිම රූප සටහනක නැහැ කේන්දරයක් අරන් ඇවිල්ලා. දැන් දේවානම්පිය තිස්ස රජුගෙන් මිහිඳුමාරහතන් වහන්සේ ඇහුවේ නැහනේ කේන්දරේ අරන්ද තිස්ස රජතුමනි ආවේ කියලා. අප පැනේ ඥාති පැනේ යාලා බුද්ධිය තියනවාද කියලා බැලුවා ප්‍රඥාව හොඳයි. චුල්ලාන්ති පදෝපම සූත්‍රය දේශනා කරා. අපිට දායාද කරේ හොඳ ශ්‍රේෂ්ඨ සම්මාදිට්ඨිය යුක්ත සංස්කෘතියක්. හැබැයි දැන් අපි ගෙනියන්නේ මිත්‍යා දෘෂ්ටිය යුක්ත සංස්කෘතියක්. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ජනාධිපතිවරයාට නම දානකොට ඩ කියලා මෙහෙට ඇවිල්ලා හොයාගෙන ගියාද? ඩයන්න ඩොනල්ඩ් ට්‍රම්ප්. පුටින් කියනකොට ප මෙහෙන් ගෙනිච්චාද? නෑනේ. අද ලෝකයේ දියුණුම රටවල් ගත්තම දැන් හැබැයි කොච්චර දියුණු වුණත් අපේ පුංචි රාජ්‍යයට පුළුවන් වුණා කොරෝනා වසංගතයේදී තාම මනවින් පාලනය කරන්න. ඔව්. දැන් මේ දීලා තියෙන සෞඛ්‍ය පුරුදු අනුව තමයි මේ ධර්ම දේශනාවල ශ්‍රවණය කරන්නේ. ඒකට ඒකට අපේ විශේෂයෙන්ම රාජ්‍ය නායකයාගේ ඒ දූරදර්ශී භාවය තමයි බලපෑවේ. ඔව් එතුමා සෑහෙන මෙහෙවීමක් කරා. ඒකට සෞඛ්‍ය බලධාරීන් ඒ වගේ මානිකුත් ඒ හමුදාවේ පින්වත් අය හැම කෙනෙක්ම සහයෝගය දීලා තමයි අපි මෙවැනි තත්ත්වයකටපත් වෙලා අද මෙහෙම ධර්ම දේශනාවක් හරි පවත්ව ගන්න ධර්ම උපචාරය කරගන්න වාසනාව ලැබුවේ. ඉතින් මම කියන්න උත්සාහ කරේ මිත්‍යා දෘෂ්ටිකත්වයේ තියෙන භයානකම. මේ හිතන එක මේ තමා විසින් වැරදි මතයක පිහිටීම. අන්න එතන තමයි අපි දරුණු තත්ත්වයක් තියෙන්නේ. දැන් මේ දුවල දෙන්නම දැනට විවාහ වෙලා නැහනේ මේ තාත්තේ නේද? විවාහ වෙලා දින්නේ නැහනේ. දැන් බලන්න ඔය සහෝදරත්වයෙන් හොඳට දැන් ඉන්නවා. මම මේ දැන් කල්පනා කරන්නේ වර්තමාන කාලෙදී ලොකුම අරුබුදේ තියෙන්නේ මේ දෙන්න විවාහ වුණාට පස්සේ එන බෑනලා දෙන්නගෙන් තමයි ගේම් එක යන්නේ. ඒ කියන්නේ පිටින් එන බෑනලාගෙන් මේ සහෝදරයන් පොඩි කාලේ ඉඳලා මේ දෙන්නගේ තියෙන සහෝදරත්වය විද දාන්න පුළුවන්. එන බෑනලා දෙන්නටම හෝ එක්කෙනෙකුට පුළුවන් කරන්න. අද ලංකාවේ ඊට පස්සේ නැන්දටයි මාමටයි ඉතින් හොඳට පනිෂ්මන්ට් හම්බ වෙනවා. මේගොල්ලෝ ලව්ව ගස්සවන්නේ. මේ දුවලා දෙන්න ලව්ව අර එන බෑනලා නරක්ුණොත් ගස්සනවා කියන්නේ සැලකිලි නැති කරලා දාලා එක කෙනෙහිලිකම් කරනවා අම්මටයි තාත්තට. ඒකෙන්ද තෝරා ගැනීමේදී හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒකත් මේ වෙලාවේ කියනවා මොකද මම මේ දෙන්න තියාගෙන කියන්නේ ලංකාවෙම ඉන්න කට්ටියද. මම මේ දැනට දකින්න දරුණුම අරුබුදේ තමයි ගෙවල් වලට පිටින් එන කට්ටිය. ගෙවල් වලට පිටින් එන කට්ටිය අරුබුද හදන එක හදනවා. ලේලි හදනවා, බෑන හදනවා. දැන් මේ අනාගත ලේලිලා දෙන්නෙක් ඉන්නේ. මේ ලේලිලා දෙන්න ඒ පවුල් වලට ගිහිල්ලා ඒවැ අරුබුද හදයිද දන්නේ නැහැ. ඉතින් අපේ අම්මලා තාත්තලා හොඳට දරුවෝ හදන්න ඕන. මේ අද දැන් ධර්ම දේශනා කරනකොට ඔය හැම පැත්තක් ගැනම කියන්න වෙනවා. ඔව්. නැත්තම් බෑ කරගන්න මේක. පවුල් හැම තැනම දුකසේ මිනිස්සු වාසය කරන්නේ. තාත්තලා අම්මලා දුකෙන්. පුතාගේ පැත්ත ගන්නවද, දුවගේ පැත්ත ගන්නවද, ලේලිගේ පැත්ත ගන්නවද, බෑනගේ පැත්ත ගන්නවද කියලා හරි ප්‍රශ්න. ඉතින් ඒකත් ඒ දෘෂ්ටි ඒගොල්ලෝ විවිධ දෘෂ්ටි වලට පටලවනවා. දැන් මෙතන එහෙමනම් විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන වැරදි දෘෂ්ටියක් තියෙන ශාස්ත්‍රවරයෙක් අනුගමනය කරන්න ගියොත් අපිට අපායට යන්න වෙනවා. නිරේට යන්න වෙනවා. එතකොට මෙන්න මෙවන් යුගයක තමයි අපිට මේ ලෝකේ පහළ වෙනවා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් පුදුමාකාර වාසනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවා කියන මේ නවාරාදී බුදු ගුණ වලින් යුක්ත වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. පහළ වෙලා උන්වහන්සේ දේශනා කරන්නේ කොහොමද?
උන්වහන්සේ නොඑක ආකාරයෙන් මේ සතුන් මැරීම ගැන ගර්හා කරනවා. ඒක ගර්හා කරනවා. ඒ වගේම බලවත්ව ගර්හා කරනවා. ඒ කියන්නේ සෝ අනේක පරියායේන පානාතිපාතං ගරහති විගරහති පානාතිපාතා විරමතාතිචාර. ඒ වගේම මේ සතුන් මැරීමෙන් වළකින්න කියලා කියනවා. නාස දේශනා කරනවා. ඒ වගේම සොරගම් කිරීම ගර්හා කරනවා නොඑක ආකාරයෙන් ගර්හා කරලා දේශනා කරනවා සොරගම් කිරීමෙන් වළකින්න. වැරදි කාම සේවනයේ ගර්හා කරනවා දැඩි ලෙස ගර්හා කරලා වැරදි කාම සේවනයෙන් වළකින්න කියලා දේශනා කරනවා. බොරු කීම ගර්හා කරනවා තවදුරටත් ගර්හා කරලා බොරු කීමෙන් වළකින්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතකොට ඔන්න උන්වහන්සේ දේශනා කරනවා මේ ගාමනීටනේ මේ දේශනාව කරන්නේ අසිබන්ධක පුත්ත ගාමිනී කඩු බඳින ගාමිනී. එතකොට ගාමිනී මේ ගාමිනීල ගණනාවක් ඉන්නවා. මේ එක ගාමිනී කෙනෙක්. තාලපුට නට ගාමිනී කෙනෙක් කෙනාට ධර්ම දේශනා කරා. එක එක වර්ගයේ ගාමිනීල ඒකයි මේ ගාමිනීලගේ දේශනා ටික සේරම එකට අරගෙන තියෙන්නේ. ඔව්. එතකොට ගාමිනී සංයුක්තයක්ම තියෙන්නේ ඒකයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගාමිනී ශ්‍රාවකේ අන්න ඒ ශාස්ත්‍රවරයා ගැන පහදුනොත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා. දැන් උන්වහන්සේ දේශනා කරන්නේ නැහනේ මේමයි සත්තු මරණ සියලු දෙනා අපාය යනවා. නිරේ යනවා. සොරකම් කරන සියලු දෙනා අපාය යනවා. නිරේ යනවා කියලා මේ දේශනා කරන්නේ. සතුන් මැරීම ගර්හා කරනවා. දැඩි ලෙස ගර්හා කරනවා. වළකින්න කියලා දේශනා කරනවා. සොරකම ගර්හා කරනවා. වැරදි කාම සේවනයේ ගර්හා කරනවා. බොරු කීම ගර්හා කරලා වළකින්න කියලා දේශනා කරනවා. වළකින්න කියනවා. ඒකට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. සරණ ගිහිල්ලා ඔන්න ඒ කෙනා මොකද කරන්නේ? සතුන් මැරීම හොඳ දෙයක් නෙමෙයි. මොකද අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා වළකින්න කියලා. ඒ නිසා මේ මම දැන් එයා මොකද කරන්නේ මේ සතුන් මැරීම අතහැරලා දානවා. ඔව් නුවණින් විමසලා සතුන් මැරීම අත්හරිනවා. ඉදිරියටත් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. ඔන්න ඔතන තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් ඔයගොල්ලෝ සත්තු මරණ අය. සත්තු මැරෙනවා. දැන් කට්ටිය ගොඩාක් වෙලාවට කියන්නේ අපි නම් ස්වාමීන් වහන්සේ සත්තු මරන්නේ නැහැ. අපි ඇත්තටම මధుරේකට ගහන්නේ ගැහෙනවා ස්වාමීන් වහන්සේ. අපි ගහන්නේ. මේ නිකම්ම කරන්ට් එකකින් වගේ වැඩ කරලා තමයි වදින්නේ. ගාක් අය එහෙම කියන්නේ. ඒතනම බොරුව කියලා ඉවරයි. එතකොට දැන් ඔන්න යම් කිසි කෙනෙක් ඔන්න පොඩි හරි සතෙක් මරණ එක්කෙනා දැන් මේ දේශනාව අහලා අනේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සත්තු මරන්න එපා වලකින්න කියලා. ඒින්ද මං නවත්තනවා. ඉදිරියට අත්හැරලා දානවා. ඔය විදියට මේ සතුන් මැරීම නතර කරපු ගමන් අර සතුන් මැරීමේ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. අන්න වැඩි. මෙන්න මේ විදිහට තමයි අපි පව් සමා වෙන්නේ. සතුන් මැරීමේ පාප කර්මය ප්‍රහාණය වෙනවා දැන්. ඒ අපි නතර කරනවා. මේ ආකාරයෙන් මේ පාප කර්ම ඉක්මවලා යනවා. ඒ නතර කරපු වෙලේ ඉඳලා ඒක ප්‍රහාණය වෙනවා. ඒක ඉක්මවා යනවා. එතකොට ඒ කෙනාට මේ එතෙක් කෙරිලා තියෙන අර යම්තාක් පාප කර්ම තියෙනවා නම් සතුන් මැරීමක් වෙලා තියෙනවා නම් ඒ පාප කර්ම එක යහපත් දෙයක් නෙවෙයි. දැන් ඒගොල්ලෝ සත්තු මරලා තියෙන අය. ඒක හොඳ දෙයක් නෙවෙයි. දැන් ඒ නිසා එයාගේ යම් චිත්ත පීඩාවක් තිබුණා නම් ඒ චිත්ත පීඩාව නොකල වෙන්නේ නැහැ. ඒක වෙනවා එයාට. දැන් එයා නොකලා නෙමෙයි. එයාට තියෙනවා ඒක මම සත්තු මරලා තියෙනවා කියලා. හැබැයි එයා නතර කරපු ගමන් ඒ පාප කර්ම ඉක්මවා යනවා. අන්න ඒකයි වෙන්නේ. මෙන්න මේකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. හැමදේම වරද කරුවෙක් වෙන්න ඕනේ නැහැ. යාට ඒක ඉක්මවා යන්න පුළුවන්. එතකොට ඒක ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒක ගෙවෙන්න පටන් ගන්නවා. දැන් තේරෙනව නේද මේ බින්දුව? මේක හරි වටිනා දේශනාවක්. එතකොට මේ පාප කර්ම ඉක්මවා යනවා. එතකොට මානසිකව මේ යම් කිසි කෙනෙක් පසුතැවිලි නෙමෙයි මැරෙන්නේ. එයා සතුටින් මැරෙනවා හරි. මගේ අතින් ඒ කාලේ සත්තු මැරිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වලකින්න කියලා දේශනා කරලා තියෙනවා. මම ඒක පිළිඅරගත්තා. මම දැන් ඒක නතර කරා. දැන් මගෙන් ඒක ප්‍රහාණය වෙලා යනවා. මම දැන් මේ පාප කර්මෙ ඉක්මවලා යනවා. දැන් මට ප්‍රශ්නයක් නැහැ නේ කියලා තමයි මැරෙන්නේ.
දැන් තේරෙනවද කියන එක? අන්න. දැන් අනිත් ඒවා තියෙන්නේ එහෙම නෙමෙයි. ඔයාලට පව් සමා කරන්න පුළුවන්. ඒකට මිත්‍යා දෘෂ්ටිය. ඒකෙන්වත් නිරේට යනවා. දැන් මේකෙදී එහෙම වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සොරකම් කිරීම ගැන ගර්හා කරනවා. බලවත්ව ගර්හා කරනවා. දැන් ඒ විදිහට දැන් ඔන්න ඔය විදිහට ඒ ගර්හා කරනවා වලකින්ද කියලා දේශනා කරනකොට ඒක අහන මේ ශ්‍රාවකයා දැන් ඇත්තටම කියනවා නම් මේ දක්වා සොරකම් කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ නිසා චිත්ත පීඩාවක් ඇති වෙලා තිබුණා නම් එතකොට එයා මේ පාප කර්මය නොකළ වෙන්නේ නැහැ. ඒ චිත්ත පීඩාව එයාට තියෙනවා. එයා හොරකම් කළා තියෙනවනේ. හැබැයි මෙයා නුවණින් කල්පනා කරලා හොරකම් කිරීම අතාරිනවා. ඉදිරියට සොරකම් කිරීමෙන් වැළකී සිටිනවා. අන්න එතකොට මේ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. අන්න එතකොට තමයි ප්‍රහාණය වෙන්නේ. මේ ආකාරයෙන් මේ පාප කර්ම ඉක්මවා යනවා. කවුරු හරි හොරකම් කරපු එක්කෙනාට කියන්න පුළුවන් ඔයකාගේ හැටිද දැන් තමයි ගෙදරට එනකොට අකමැති වෙන්න පුළුවන්. ඒ හොරෙක්නේ. අපි ගමු අරගේ පැත්තේ කවුරුද හොරකම් කරන කෙනෙක් ඉන්නවා දන්නවා මූණන් ආවොත් හොරකම් කරනවා කියලා. හැබැයි අපි දන්නේ නැතුව මිනිහා ධර්මයේ අහලා හොරකම් කිරීම නතර කළා. ඔයගොල්ලෝ කොච්චර මිනිහට නිකන් අමුතු විදියට බැල්ම දැම්මට මිනිහා දැන් හොරකමම ඉක්මවා ගිය කෙනෙක්. ඒතකොට එයා දේශ බලන එක්කෙනාට කර්ම විපාකයක් එනවා. ඒ මිනිහා හොරකම ඉක්මවා ගිය සත්පුරුෂ කෙනෙක් නේ. මිනිස්සු හිතන් ඉන්නේ තාම හොරා කියලා. බලනකොට එයා හොරකම නතර කළා. එක්කද? අන්න ඒ නිසා දැන් එයා ඉදිරියට හොරකම් කරන්නේ නැහැ. ඒතකොට එයාගේ හොරකම ගෙවිලා යනවා. හොරකම් කිරීමේන පාප කර්මය ගෙවිලා යනවා. දැන් මේ විදිහට මේ කාලේ හිටපු සමහර හොරු නිවන් දැක්කේ. අවන දවසක් හොරු දෙන්නෙක් ආවා බණහන්න. ඒ බණහන්න කියන්නේ හොරු දෙන්න එන්නෙම හොරකම් කරන්න. ජීතනාරාමයට එනවා මිනිස්සු අස්සෙන් ඇවිල්ලා හැමදාම මොනාරි බ්‍රේස්ලට් එකක් කරේනේ. දැන් ඔබතුමාගේ අතේ තියෙන බ්‍රේස්ලට් එක. ඉතින් නේද? කැමරාවකින් තිබුණා නම් පෙන්නන්න තිබුණා. ඔය වගේ එකක් හිමීට ගලවගෙන යනවා. ඒකෝ මාලයක් කරේනේ ආවදියක් අරුන් ගලව ගන්නවා. මේ ඉන්න ගම. මොකද දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේනේ. මිනිස්සු වශී වෙනවා. ඒ හඟට වශී වෙලා ඉන්නකොට අපේ වයි කරේ තියෙන වුණා ගන්න ගියාට පස්සේ තමයි ගන්නේ ඉව නැහැ කියලා. හොරු හොඳට ඇවිල්ලා අර අස්සෙන් ඉඳලා ගන්නවා. ඒක තමයි ඒගොල්ලන්ගේ වැඩි. ඉතින් ඒක හොරෙක් හිටියා ඒ හොරා මේ බනහන්නත් කැමති. අනිත් හොරා මේ හම්බම හොරෙක්. එතකොට අර බනහන්න කැමති හොරා දවසක් බුදුරජාණන් වහන්සේට පේනවා මේ හොරා බනහන්න කැමති. ඉලක්ක කරලා ධර්ම දේශනා කරා. හොරා සෝවාන් වුණා. දැන් ආයෙ හොරකම් කරනවද? නෑ. බව හතකින් නිදහස්. දැන් දැක්කද යා හොරකම ඉක්මවා කියන්නේ? ඒ විදිහට ඒ කාලේ ඉඳපු සමහර හොරු හොරකම ඉක්මවා ගියා ධර්මයේ අහලා. එතකොට දැන් ඔය අපි දන්නවා මේ සමහර අය මේ සිරිමා නගර සෝබණී අන්තිමේදී ඉපදුනේ ඉහළම තලයේ දිව්‍ය ලෝකයක. ඒ කියන්නේ චාතුරු මහරජගේ තාවතින්සය යාමයේ තුසිතය කියන හතරම ඉක්මවා ගිහිලා නිම්මාන රති ඉපදුනේ. සිරිමා නගර සෝබණී. ඒ කියන්නේ මේ කණිකා වෘත්තියේ දිච්ච කෙනෙක්. එක්කද එයා ඒක අතහැරියා. ඒක අතහැරලා ධර්ම මාර්ගයට ආවා. ඊට පස්සේ අරයාගේ අර අකුසල කර්ම ගෙවිලා යනවා. ඒතර පින වැඩෙනවා. ඊට පස්සේ හරි. දැන් අර මුලින් ඉඳලා කරා කියන අකුසල කර්ම ප්‍රශ්නයක් වෙන්නේ අපි නතර කරලා පටන් ගත්තොත්. ඒකයි මේ දේශනාවේ වටිනාකම. හැබැයි ආනන්තරයේ පාප කර්ම කරලා තිබෙන අයට බෑ වැඩේ කරගන්න. ඉස්සෙල්ලාම ඒක විපාක දෙනවා. ඒකට නිරේට යනවා. දැන් ආනන්තරේ කරපු නැති අයට ඊට මෙහා කර්ම දේවල් ඔය සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්පැන් බීම ආදී විවිධ අකුසල කර්ම කරපු අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නතර කරොත්. හැබැයි නතර කරන්න ඕන අවස්ථාව. එතකොට දැන් ඔය වැරදි කාම සේවනය කරන කෙනා අර විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා ඔන්න පහදිලා ඒකෙන් වළකිනවා. වැළකීච්ච ගමන් ඔන්න එයාගේ අර අකුසලය ගෙවිලා යනවා. ඒ කියන්නේ ප්‍රහාණය වෙලා යනවා. ඒකම එයා ඒ පාප කර්ම ඉක්මවලා යනවා. දැන් එතකොට දැන් සමහර අය කියන්න බුලන් අයියෝ එයාක සල්ලාලයා මේකගේ හැටි අපි දන්නේ නැද්ද? ගෑනු ළමයි පෙන්නන්න බෑ. කීකිය ඒව මේව මිනිස්සු කියන්න පුළුවන්. මිනිස්සු කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සයා වෙනස් වෙලා. මේ හැම දෙයක්ම අනිත්‍යයි.
තේරුණාද? ඒ නිසා අපි ඔය එක එක අයට කතා කියනකොට අපි පරිස්සම් වෙන්නත් වෙනවා. දැන් සමහර මිනිස්සු පරණ පුරුද්දට ආවුද අපි දන්නේ නැද්ද කියලා කියනවනේ. සමහර ඒ කියන වෙලාව වෙනකොට එයා වෙනස් වෙලා. සමහර විට ඒ නරකයි කියන පුජ්‍යලයා හොඳයි කියන පුජ්‍යලයන්ට වඩා උඩට ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. මේ සමාජයේ. ඒකින්ද මේකේ මෙයා තමයි හරිය මෙයා තමයි හොඳ මේ කෙනා මෙයා තමයි නරක මේ කෙනා කියලා හරියට වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. මොකද මේ පුජ්‍යල එක එක වෙලාවට එයා වෙනස් වෙලා හොඳ වෙන්න පුළුවන්. බුදුදහමෙන් තමයි එහෙම වෙනස් වෙන්න අවස්ථාව තියෙන ලෝකයේ තියෙන එකම දහම. ඒක අපි අති වාසනාවන්තයි. අපිට ගැලවෙන්නම පුළුවන්. ඉතින් ඊළඟට දැන් බොරු කියන එකවත් මේ විදිහට බොරු කීම නතර කළා. දැන් මේ බොරු කීම වගේ ඒවා ගොඩාක් වටිනවා ඒ සමහර දේශපාලනයේදීලා ඉන්න අයට එහෙම නතර කරගත්තොත් මං හිතන්නේ හරි වාසි. ඔව්. ඒගේ අතින් ওই වැඩේ කෙරෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. අපි නම් දන්නේ නැහැ කට්ටිය කියනවා. ඒ නිසා ඉතින් වල ඉන්න කියනවා ඉතින්. හැම කෙනාටින්ම මේ වෙන සෑහෙන බරපතල වරදක් මේ බොරු කීම කියන එක. ඒ නිසා අනිත් එක බොරු කීම කියන එක්කෙනාට බොරු කියන එක්කෙනාට ඕනම අපරාධයක් කරන්න පුළුවන් කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ සංසාරයේ සැරිසරනකොට කරපු නැති එකම වැරද්ද බොරු කීමනේ. අනිත් වැරදි වෙලා තියෙනවා. මොකද සත්‍ය සොයාගෙන එන්නේ අනිත් කිසි වරදක් ඒ කියන්නේ බොරු කියන කෙනාටින් ඕනම වරදක් වෙනවා. උන්වහන්සේ බොරු කිව්වේ නැහැ. ඔව්. අද අපේ සමාජයේ වැඩියෙන්ම මිනිස්සු අතින් වෙන අපරාධය තමයි බොරු කීම. එතකොට ඔන්න දැන් කවුරු හරි හිතට අරගෙන අනේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ බොරුව කරහා කරලා තියෙනවා වැඩියෙන් කරහා කරලා තියෙනවා මේක වලකින්න කියලා තියෙනවා කියලා බැරිලාකත් ඒ කෙනා කල්පනා කරලා බොරුව නතර කරගත්තොත් ආන්නේ කර්මය ප්‍රහාණය වෙලා යනවා. එතකොට ඒක ඉක්මවලා යනවා. ඔන්න ওই විදිහට ඔය ආකාරයෙන් ඔය සියලු අකුසල කර්ම මොනවාද? සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, ඒ වගේම දැඩි ලෝභය, ඊළඟට තරහව, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේවා අතහැරලා වැළකීලා කටයුතු කරොත් එහෙම මොන එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ දස අකුසල් වලින් වැළකීන්න ඕන. ඒතකොට දස අකුසල් වලින් වැළකීලා දස කුසලයට එනවා. දැන් ඔයගොල්ලන්ට දැන් කියන්නේ දැඩි ලෝභය කියන්නේ තමන්ගේ දේවල් අනුන්ට දෙන්නේ අනුන්ගේ දේවල් ගැන ලෝභ කරන එක. දැන් ලංකාවේ ඉතාලම දැඩි ලෙස තියෙනවා මේ සමහරව හරියට වංචා කරනවා. සමහරව ඒ වංචාවලට ගොදුරු වෙනවා. ඒකට පෙර සංසාරේ වෙච්ච අකුසල් නිසා වෙන්න ඇති. මිනිස්සුන්ගෙන් කෝටි ගණන් අරන් නොදී ඒවටත් හොර ගැට ගහලා බේරෙනවා. සමහරවිට ඒවට මේ සම්බන්ධ වෙනවා මේ රටේ නීතිය රකින්න ඉන්න මේ පොලිසිය මිනිස්සු බව අර ලස්සන්ට ඒවට මැදිහත් වෙන ආකාරයෙන් මට මේ මෑතකදී හොඳට අධ්‍යයනය කරගන්න ලැබුණා. ඒ කියන්නේ පැමිණිලි කරුගෙන සල්ලි අරගෙන විත්ති කරුවන්ට ඒ පැත්තෙන් සල්ලි අරන් දෙපැත්තට ගාන්න කරගෙන ඉන්න මිනිස්සු මේ රටේ ඉන්නවා. මම මේ ළඟදී තව දේශනාවකදී සඳහන් කරා විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයාට මේවා ගැන හොඳට කල්පනා කරලා බලලා මේ මිනිස්සු ගැන හොයන්න ඕන කියලා. කියන්නේ හොඳ අවංක නිලධාරීන් ඉන්නවා. දැන් හොඳ අවංක නිලධාරීන් කියන්නේ පහුගිය දවස්වල කොරෝනා වසංගතයේ වෙලාවේ අපේ අජිත් රෝහණ මහත්තයලම කටයුතු කරපු ආකාරය බක්කයි දැක්කනේ. ඒ හරි අගය කරනවනේ හැමෝම. ඒ වගේ හොඳ වටිනා කියන මම තව ඕන තරම් ඉන්නවා. නමුත් ඒ ASCII ඉන්නවා අර වගේ පුදුමාකාර මේ වංචාකාරයන්ට හොරුන්ට උදව් කර මේ අල්ලස් අරගෙන දෙපැත්තෙන්ම කකා ඉන්න මහා වංචනික පුජ්‍යලයෝ ඉන්නවා. ඔව්. ඉතින් ඒ නිසා අපි අර අනුන්ගේ දේවල් ඊළඟට හොරට ඔප්පු හදාගෙන ආදිම දේවල් කරන්නේ. ඒවට කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. ආදිම තරමින් මේ ඉන්න තැනක් හම්බෙන්නේ නැහැ. පාරේ තමයි බුදියන්න වෙන්නේ. පාරවත් නැහැ. ඔව්. අන්තිමේදී ඔය නිදා ගන්න දැනන්නේ. අපි දකින්නවනේ මේ ඉන්නේ. දැනට තේරෙන්නේ නැහැ. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ කිනිසේ. මම මේ අපිට උගාක් ඔය අහිංසක මිනිස්යන්ගේ දුක් ගැන විලිනවනේ. අන්ත අසරණ වෙලා. ඒ කියන්නේ නීතිය පිළිසරණවත් නැහැ. මොකද නීතිය පිළිසරණ හොයන්න පොලිසියට ගියාට පස්සේ පොලිසිය මරාගෙන කනවා ඒ පැත්තෙන්. අනිත් පැත්තේ නීතිඥවරු ළඟට ගියාම එහෙන් මරාගෙන කන්න හදනවා. සමහර හොඳ නීතිඥයෝ ඉන්නවා. සමහර අය. ඒතර මේ මිනිස්සු අන්ත අසරණ වෙනවා.
ඉතින් මේ ඒ නිසා ඔය தත්ත්වය දැන් විෂම ලෝභය කියන්නේ තමන්ගේ දේවල් දෙන්නෙත් නෑ අනුන්ගේ දේවල් ගන්න හදන එක. ඊළාට තරහින් ඉන්න එක. ඊළාට මේ මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ මේ දාන දුන්නාට පින් සිද්ධ වෙන්නේ නෑ, පූජා පැවැත්වුවාට පින් සිද්ධ වෙන්නේ නෑ ආදී වශයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය. කොහොම ওই විදිහට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ විදිහට මේ දස අකුසලයෙන් වෙන් වෙලා දස කුසල් කරගෙන එතනින් එයා නතර වෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ? පටන් ගන්නවා තව කුසලයක් කරන්න. ඒ මොකද්ද? මෙයා මේ කෝපසිතින් තොරව දැන් විෂම ලෝභයෙන් තොරව කෝපසිතකින් තොරව සිහි මුලාවෙන් නැතුව හොඳ නුවණකින් යුක්තව හොඳ සිහියකින් යුක්තව මෛත්‍රී සහගත සිතින් යුක්තව දස දිශාවට මෛත්‍රිය පතුරවන්න පටන් ගන්නවා. දැන් ඔයගොල්ලෝ තාම කරන්නේ නැති පින්කමක් ගැන මම මේ කියන්නේ. ඔයගොල්ලෝ තාම මෛත්‍රිය වැඩුවට මේ දස දිශාවට අරියට වඩන්න නැතුව ඇති කියලා මම හිතනවා. අනිත් එක මේ මෛත්‍රිය වඩනවා කියලා ඔයගොල්ලෝ බොහෝ වෙලාවට මේ කරුණාව තමයි වඩනවා ඇත්තේ. ඒ කියන්නේ මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, දුකින් මිදෙම්මා, නිවන් දකිම්මා සියලු සත්වයෝ. එහෙමනේ. ඕක කරන්න ඕන බුද්ධ දේශනාවට අනුව අංගුත්තර නිකායේ කරජකාය වර්ගයේ තියෙන දේශනා. ඊට මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ තියෙනවා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තාන පරිහරාම කියලා මම වෛර නැත්තේක් වෙම්මා. මෛත්‍රිය කියන්නේ ද්වේෂය නැතිකම. මම වෛර නැත්තේක් වෙම්මා, තරහ නැත්තේක් වෙම්මා, ඊර්ෂ්‍යා නැත්තේක් වෙම්මා. මේ විදිහට. ඒ වගේම මාගේ නිවසේ ඉන්න සියලු දෙනාද වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා. ඒ විදිහට ගමේ ඉන්න සියලු සත්වයෝ, නගරේ ඉන්න සියලු සත්වයෝ, පළාතේ ඉන්න සියලු සත්වයෝ, රටේ ඉන්න සියලු සත්වයෝ, ලෝකේ ඉන්න සියලු සත්වයෝ, සියලු ලෝකවල ඉන්න සියලු සත්වයෝ කියලා මේ මෛත්‍රී සිත පතුරවන්න ඕන. ඒක එක්තරා විදියක එක ප්‍රමාණ වශයෙන් මේ මෛත්‍රී සිත පතුරවනවා. අපමඤ්ඤ චේතෝ විමුක්තිය, මහත්ගත චේතෝ විමුක්තිය කියලා අනුරුද්ධ සූත්‍රයේ ක්‍රම දෙකකට මේ සිත පතුරවන්න ඕනේ. මේ මහත්ගත විදියට වඩනවා. ඊළඟ අප්‍රමාණ වශයෙන් වඩනවා. දැන් මෙතන ඒකයි දේශනා කරන්නේ මේ දිශාවලට වඩනවා. උතුරු දිශාවේ ඉන්න සීල සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා කියලා ඒ දිශාවලට වඩලා උඩ දිශාව යට දිශාව දැන් උද්දං අදෝච තිරියංච කියලා ඒ කරණීයමෙත් සූත්‍රය කියන්නේ උඩ දිශාව යට දිශාව. අන්න ඒ විදිහට මේ මෛත්‍රිය පුළුල්ව පතුරවන්න ඕන. බාක් වෙලාවට සමාත අල්ලපු ගෙදර ඉන්න අයත් එක්ක හිත හොඳ නැති වෙන්න පුළුවන්. මූණට hina වෙන්නේ නැති වුණාට අනේ ඉතින් වෛර නැත්තෝ වෙත්වා කියලා මේ යනකොට මූණ බලන්නේ අහක බලාගෙන යන ගමන් හිතාගෙන යනවා වෛර නැත්තෝ වෙත්වා කියලා. හැබැයි ඒ මිනිස්සු දන්නේ අපි මොකද්ද හිතුවේ කියලා. තේරුණාද? ඒ විදිහට මෛත්‍රිය වඩන්න ඕන. අන්නේම මෛත්‍රිය වඩනකොට එතකොට ඒ විදිහට මහත් විදිහට ප්‍රමාණ රහිත විදිහට අප්‍රමාණ එතකොට එයා ඒ වගේ මෛත්‍රියෙන් වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිනී බලවත් ශක්තිබින්නේ ඊට පහසුවෙන්ම හතර දිශාවට ශක්තිබින්නේ යම් ආකාරයකට දැන් සංක ධම සූත්‍රයේ ඒ විදිහට ගාමිනී බලවත් ලෙස ඒ කියන්නේ බහුල වශයෙන් මේ මෛත්‍රී චේතෝ විමුක්තිය නිසා එහෙම වැඩුවොත් මේ මෛත්‍රී චේතෝ විමුක්තිය නිසා තව අකුසල කර්ම මොනවා හරි ඉතුරු වෙලා තියෙනවා නම් අපේ කරපුවා ඒ ටිකක් නැති වෙලා යනවා කියලා. දැන් ඔහමයි අපි බීරෙන්නේ. දැන් අරක කරලා දැන් ඔන්න දැන් අපි එනවනේ කර්ම ඉක්මවා යනවනේ. තවත් මොනවා හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ටිකක් නැති වෙලා යනවා මෛත්‍රී භාවනාව කරපුවා. හැබැයි නිකන් පොඩ්ඩක් හරියන්නේ නැහැ. දැන් බේරෙනව නේද? අපි ඔය සියලු දෙනාම දැන් මම ඒකයි කිව්වේ මේ අපේ රටේ දැන් එහෙම කරන අය ඉන්නවා. ඔයගොල්ලොත් කරනවා ඇති. මම මේ නිකමට වගේ තමයි කිව්වේ ඔයාලා කරනවද දන්නේ නැහැ කියලා. ඒතර මේ ක්‍රමයට කරන්න ඕන. එහෙම නැතුව පොඩ්ඩක් අර යාන්තම් කරලා බෑ. ඒ කියන්නේ දිශාවලට පතුරවමින් කාලයක් බහුල වශයෙන් කරන්න ඕනේ. ඒ කරනකොට අපි අතින් වෙලා තියෙන පව් අකුසල කර්ම කැපිලා යනවා. ඒවා කැපිලා යනවා. දැන් පේනවාද අපිට බේරෙන්න තියෙන ක්‍රම? දැන් උගත් අයකින් ආවම මේ කොහෙද උපාසකම් ඊළඟ සැරේ උපදින්නේ? මොකක්ද කියන්නේ?
එතකොට කියන්නේ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඉතින් කොයි ලෝකයයි දන්නේ නැහැ කියනවා. ඒ කිසි ප්ලෑන් එකක් නැහැ. දැන් මේ තියෙන්නේ ප්ලෑන් එක. අපි අතින් වෙලා තියෙන අකුසල කර්ම කපලා දාලා ඒවා නවත්තලා දැන් බේරෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ නැත්නම් මේක අහගෙන ඉන්නකොට අපිට බේරෙන්න පුළුවන් කියලා. මෛත්‍රී විතරක් නෙමේ වඩන්න ඕනේ ඒකට ඊළඟට වඩන්න ඕන කරුණාව. දැන් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා කියන එකත් අර විදිහටම කරන්න ඕන. ඊළඟට මුදිතාව. හරි අමාරු එකක්. අනිත්‍යයට මේ සැප ලැබෙන්න කියලා හිතන එක. සැපයෙන් බලයෙන් වර්ණයෙන් ආත්‍ය වෙන්න කියලා මොකද අපිව හැමතිස්සෙම යට කරලා තියෙන ඊර්ෂ්‍යාවනේ. ඊර්ෂ්‍යාව යට කරලා මුදිතාව ගේන්න ඕන. ඊර්ෂ්‍යාව විරුද්ධයකට කියන්නේ මුදිතාව. මුදිතාවෙලොත් මුළු ලෝකේටම මෙච්චිත මුදිතාවෙලොත් මේ මුළු ලෝකේටම පතුරවන්න ඕන. සියලු දිශාවලට. ඊළඟ උපේක්ෂාව. උපේක්ෂාව තමයි ඊට පස්සේ අමාරු එක. අපිට එක එක ප්‍රශ්න එනකොට දරා ගන්න බෑනේ. ඉතින් අපි සම්පූර්ණ ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක් වෙනකොට අපිට කරදර වෙනවා. කියන්නේ අපිට තරහ ගන්න බැර වෙනවා. ඔරොත්තු දෙන්නේ නැති වෙනවා. අන්නේ ඒ වෙලේදී ඔරොත්තු දෙන මට්ටම ඉතින් ඒ විදිහට මුළු ලෝකේටම මේ උපේක්ෂාව වඩන්න ඕන. ඔන්න ඔය හතර වඩනකොට යම් කිසි ආකාරයකින් ඉතුරු වෙලා තිබුණා නම් මොකක් හරි අකුසලයක් ඒ සියල්ල කිවිල යනවා කියනවා. දැන් පේනවද? ඉතින් අඩුම තරමින් මං කියන්නේ මෛත්‍රියවත් අල්ලගත්තොත් හොඳයිනේ. ඊට පස්සේ ටික ටික අනිත් ඒවා පුරුදු වෙනවා. දැන් ඇත්තටම කියනවා නම් ලංකාවේ දැන් මේ විදිහට මේ භාවනාවල් මේ හතරම වඩන අය දැන් අපේ පින්වත් අය ඉන්නවා. ඔය හතරම පුරුදු කරනවා. එතකොට එහෙම පුරුදු කරාම සියලු ආකාරයේ ඉතින් අකුසල කර්ම කිවිල යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදිහට තමයි කියනවා අපි යතින් වෙච්ච අකුසල කර්ම යට කරගෙන අපේ මාවත සකස් කරගන්න. ඉතින් අර එතකොට ගාමිණී කියනවා අනේ ස්වාමීනි ඊටාම සුන්දරයි යටි කරපු දෙයක් උඩුකුරු කරලා පෙන්වනවා වගේ. ඉතින් අන්ධකාරයේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වුවා වගේ මම්මුලා වුණු කෙනෙකුට පාර පෙන්වනවා වගේ ඔබ වහන්සේ විවිධ ආකාරයෙන් ධර්මයේ දේශනා කරා. ඉතින් අද පටන්ම මම මේ තිරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියලා මේ අද පටන් දිවිහිමියෙන්ම ඔබ වහන්සේ සරණ ගිය වාසකෙක් විදිහට පිළිගන්න කියලා කියනවා. දැන් නිගණ්ඨනාථ පුත්තගේ ගෝලයා. නිගණ්ඨනාථ පුත්තගේ ගෝලයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එසා අපි උත්සාහ කරමු මේ විදිහට උතුම් තිසරණයේ තුල පිළිතලා අපි අතින් වෙලා තියෙන අඩුපාඩුකම් තේරුම් අරගෙන ඒවා යටපත් කරලා ඒවා ඉක්මවා ගිහිල්ලා ඒ වගේම මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සිව්බඹ විහරණයන් වඩලා අපේ කර්මයන් ගෙවලා දාලා අපි මේ සංසාරයෙන් නිදහස් වෙන්න අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබ සියලු දෙනාට වාසනාව වාග්ය උදා වේවා. අද මේ උදාර ධර්ම දේශනාවේ දායකත්වය හල්පිට පොල්ගස්සෝවිට ලිබිනේ පදිංචි HD සුනිමල් මහත්මයා, නිරූපා සුදර්ශනී මහත්මිය, හෂානි සඳුනිකා දියණිය සහ කිත්මිනි ඉමල්කා යන දියණියන් තමයි දායකත්වයේ දරන්නේ. ඒ අභාවයටපත් වුණු කිමාරාහාමි මෑණියන් එත්.බී. සයිමන් පියාණන් උපාලි සෝයුදා ඉදුනිල් පුතා සහ සංසාරගත පින් බලාපොරොත්තු වන ඥාතීන්ට පින් දෙන්න. ඉතින් මේ වෙලාවේදී මේ පින්වත් පිරිස මේ උදාරතර ධර්ම දානමේ මහා පින්කම මෙවැනි කරදර බාධක මැද්දේ සිදු කරලා ඒ වගේම පරිස්කාර පූජා කරලා අත්පත් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් ඊයභාව ප්‍රාප්ත වුණු කිමාරාහාමි මෑණියන්ට එත්.බී. සයිමන් පියාණන්ට උපාලි සෝයුදානන්ට ඉදුනිල් පුතා සහ සංසාරගත පින් බලාපොරොත්තු වන සීල ඥාතීන්ට අනුමෝදන් විත්වා. ඒ සියලු දෙනාගේ භවගාමී ජීවිත සපවත් වෙත්වා සුවපත් වෙත්වා අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම සුජීවත්ව සිටින රාණි මෑණියන්ටත් චන්ද්‍රසේන පියතුමාටත් නිදුක් නිරෝගී සුවයම සැලසෙත්වා කියලා සාදු කියනවා. සුනිමල් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ තුලින් සිතක් සාන්තියක් යහපතක් උදා වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.